නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අපමාදයෙන් සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනා කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි අද සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වන්ත දමයන්ති මහත්මිය, පත්මී මහත්මිය, ඇසලා මහත්මිය, තිලකා මහත්මිය, බොතේජු මහත්මිය, ගුණරත්න මහත්මිය, තිලකරත්න මහත්මයා, රත්නායක මහත්මිය, නන්දා මහත්මිය, විමලා මහත්මිය, ශ්‍රීමති මහත්මිය, සෝමා මහත්මිය යන පින්වන්ත හැමදෙනාමයි අද සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුලේ උතුම් ධර්මය විවරණය කරගන්න ධර්මයට සමන් දෙන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් අපි නැවතත් ආදර ගෞරවයෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපි ගියවර සම්මා දිට්ඨිය පිළිබඳව කාරණා වශයෙන් ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, පින්වත් මහත්තයා, අපි මහා චත්තාරීසක සූත්‍රය මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ශ්‍රාවකයෙකු තුල වැඩෙන ආකාරය ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් පහුගිය දේශනාවේදී අපි ආර්ය වූ සම්මා සමාධිය හේතු සම්පත් සහිත වූ උපකාරක ධර්මයන් සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියන කාරණියත්, ඒ වගේම සම්මා දිට්ඨිය මුල් වෙලා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය වඩන හැටි, ඒ වගේම මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර ලෞකික හැටියට පවතින හැටි, ඒ වගේම සම්මා දිට්ඨිය මුල් වෙලා සම්මා සංකල්ප පුරුදු කරගන්න. එයා සම්මා දිට්ඨියෙන් තමයි මිත්‍යා සංකල්පත් සම්මා සංකල්ප වශයෙන් අඳුනගෙන ඊට පස්සේ මිත්‍යා සංකල්ප බැහැර කරලා සම්මා සංකල්ප ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකින් තියෙනවා. ඒවා පුරුදු කරගන්න ආකාරයත්, ඒ වගේම සම්මා දිට්ඨියට අනුවම සම්මා වායාම සම්මා සති කියන අංග තුන පුරුදු වෙන ආකාරයේ අපි ඉගෙන ගත්තා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඉතිරි මාර්ගාංග. ඒ කියන්නේ දැන් අපි දැනටමත් සම්මා දිට්ඨිය මොකක්ද කියන කාරණේ ඉගෙන ගත්තා. ඒ වගේම සම්මා සංකල්ප ඉගෙන ගත්තා. වගේම සම්මා දිට්ඨියත් එක්කම එකතු වෙලා තියෙනවා සම්මා වායාම සම්මා සති. ඒ කරුණුත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම දැන් අපි ඉගෙන ගන්නේ සම්මා වාචා ගැන. පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධ තුනකින් යුක්තයි. ඒ තමයි සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය. එතකොට සීල ස්කන්ධයට කරුණු තුනක් එකතු වෙනවා. ඒ තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් අපි මේ ධර්ම මාර්ගය පුරුදු කරනකොට තියෙනවානේ ත්‍රිශික්ෂාව කියලා, සීල සමාධි ප්‍රඥා කියලා. ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනකොට, නිවන් මඟ අනුගමනය කරනකොට කෙනෙක් පුරුදු කරනවා සීල සමාධි ප්‍රඥා. එතකොට සීලස්කන්ධයට අයිති වෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සීලස්කන්ධය. ඊළඟට සමාධි ස්කන්ධයට තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයිති වෙන්නේ. ඊළඟට ප්‍රඥා ස්කන්ධයට තමයි සම්මා දිට්ඨි, සම්මා සංකල්ප අයිති වෙන්නේ. එතකොට ප්‍රඥා, දැන් සීල සමාධි ප්‍රඥා කියලා තමයි අපි මාර්ගය පුරුදු කරන්නේ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට දේශනා කරලා තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි හැටියට. නිසා ධර්ම විග්‍රහ කරන ඇතැම් අය
මේක වරද්දලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියලා. එහෙනම් ප්‍රඥා සීල සමාධි නම් සමාධියෙන් මේක ඉවර වෙලා යන්න ඕනේ. නමුත් සමාධියෙන් නෙමෙයි ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ ප්‍රඥාවෙන්. හැබැයි පටන් ගන්න තියෙන්නේත් සීලයෙන්. ප්‍රඥාවෙන්. එහෙමයි සර්. ප්‍රඥාවෙන් යුක්තව සිල්පද රකින්න ඕන නිසායි ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් යුක්තව සම්මා දිට්ඨි සම්මා සංකල්ප මුලට තියෙන්නේ. මොකද දැන් සම්මා දිට්ඨියෙන් තමයි සම්මා දිට්ඨියට මිත්‍යා දෘෂ්ටියට අවබෝධ කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි මිත්‍යා සංකල්ප හැටියට සම්මා සංකල්ප හැටියට හඳුනගන්නේ. අවබෝධ කරගන්නේ. ඒකට සම්මා දිට්ඨිය නිසා තමයි මිත්‍යා වාචා හැටියට සම්මා වාචා හැටියට හඳුනගන්නේ. අවබෝධ කරගන්නේ. ඒකට සම්මා දිට්ඨිය නැතුව එයාට ලෝකෝත්තර මාර්ගයවත් ලෞකික මාර්ගයවත් මේවා පුරුදු කරගන්න විදිහක් නැහැ. ඒකයි සම්මා දිට්ඨිය මුලට තියෙන්නේ. එතකොට ඒක නිසා අපි තේරුම් අරගෙන දහම් දැනුම ඇති කරගන්න ශ්‍රාවකයා සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ග ස්කන්ධ තුන තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට. එහෙමයි ස්වාමී. එතකොට භාග්‍යවතුන් දේශනා කරන මේ සම්මා වාචා ගැන දේශනා කරනකොට මහණෙනි ඔය කාරණේදී මුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියනවා. දැන් මේ හැම දෙයකදීම වෙන මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමී. පින්වත් මහණෙනි සම්මා දිට්ඨි මූලික අංගයක් වෙන්නේ කොහොමද කියනවා. ඒ තමයි මිත්‍යා වාචා වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ වගේම තමයි සම්මා වාචා වශයෙන් අවබෝධ කරගන්නවා. ඒක තමයි එයාට තියෙන සම්මා දිට්ඨිය. දැන් මේ සම්මා දිට්ඨිය නැති වුනහම මොකද වෙන්නේ? සම්මා වාචා හැටියට අඳුර ගන්නත් බෑ යාට. මිත්‍යා වාචා හැටියට අඳුර ගන්නත් බෑ. සම්මා දිට්ඨිය ප්‍රමුඛ වෙන්නම සම්මා දිට්ඨිය ප්‍රමුඛ වෙනවා. ඒකයි මුලින්ම සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියලා තියෙන්නේ. ප්‍රඥාව නැතුව මාර්ගේ චුට්ටක්වත් පුරුදු කරගන්න බෑ. එහෙමයි. ඒකට බුදුරජාණන් දේශනා කරන මේ කාර්යයේ මූලික අංගය වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා වාචා හැටියටත් සම්මා වාචා හැටියට අවබෝධ කරගන්නේ සම්මා දිට්ඨියෙන්. ඒක තමයි යගේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට දැන් මහත් අපේ ජීවිතේ අපි ඉපදිච්ච දවස් ඉඳන් මැරෙනකම්ම අපි කායෙන් ක්‍රියා කරනවා. වචනේ කතා කරනවා. එහෙමයි ස්වාමී. ඊළඟට කායෙන් ක්‍රියා කරනවා. සිත කායෙන් ක්‍රියා කරනවා, වචනෙන් කතා කරනවා, මනසින් හිත ඉන්නවා. එහෙමයි ස්වාමී. එතකොට අපේ ජීවිතේ පුරාටම කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා කරනවා, මානසික ක්‍රියා කරනවා. එහෙමයි. සිත කය වචනය කියන තුන් දොරින්. අපි කතා කරන දේ තුල ඒ කතා කරන දේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මිත්‍යා වාචා සම්මා වාචා. එහෙමයි ස්වාමී. ඔය අතර දෙකේ කියන්නේ සම්මාත් වෙලා මිච්ඡාත් වෙලා තියෙන එකක් නෑ. දැන් විඳීමෙන් තියෙනවනේ සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීම කියලා. එහෙමයි ස්වාමී. මේ වචනවල එහෙම නැහැ. කොටස් දෙක පමණයි. කොටස් දෙක පමණයි තියෙන්නේ. කියන්නේ මිනිස්සෙක් හැටියට මොන භාෂාවෙන් මොන විදිහට මොන දේවල් කතා කළත්, කෑම බීම ගැන කතා කරත්, ගෙවල් දොරවල් ගැන කතා කරත්, යාන වාහන ධර්මය අධර්මය මේ හැම දෙෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සම්මා වාචා මිත්‍යා වාචා කියන්නේ. ඒතර දැන් මේ වචන තියෙන අපි තුල. අපි කතා කරන දේ තමයි වචන කියලා කියන්නේ. මේ කතා කරන දේ තුල එයාට සම්මා දිට්ඨිය නැත්තම් මම කතා කරනකොට මන් තුල සම්මා දිට්ඨිය නැත්තම් ඔබතුමා කතා කරනකොට ඔබතුමා තුල සම්මා දිට්ඨිය නැත්තම් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන් ඒ සම්මා දිට්ඨිය නැතුණ ජීවිතය ගත කරන්නේ. එතකොට අපි කතා කරන දේ තුළ මේ මිත්‍යා වාචා කියලා මිත්‍යා වාචා වෙන් කරගන්න බෑ. එහෙමයි ස්වාමී. මේ සම්මා වාචා කියලා සම්මා වාචා වෙන් කරගන්න බෑ. එතකොට එයාට යමක් විතරක වෙනවද, ਵਿਚාර වෙනවද, යමක් කියන්න හිතෙනවද, ඒ ඕන දෙයක් කියනවා. එහෙමයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒක නිසා මූලික කාරණේ වෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි මූලික කාරණේ මොකද? මිත්‍යා වාචා වශයෙන්
අවබෝධ කරගන්නවා. සම්මා වාචා හැටියට අවබෝධ කරගන්නවා. මේකට භාෂා ප්‍රශ්නයක් නෑ මහත්තයා. එහෙමයි ස්වාමීනි. මනුෂ්‍යයන් හැටියට යම් කෙනෙක් වචන කතා කරනවද ඒ හැම කෙනාම කතා කරන දේ එක්ක සම්මා වාචා එක්ක මිච්ඡා වාචා. ස්වාමීනි දැන් කිසිවෙකුට තමන්ගේ වචනය ගැන අවධානයෙන් ඉඳලා නරක වචන ටික බැහැර කරලා පවිත්‍ර වචන භාවිතා කරන තැනට ඒකට එන්න උපකාර වෙන්නේ සම්මා දිට්ඨිය. එහෙමයි. ඒකයි මේ කාර්යයේදී මූලික වෙන්නේ සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. භාග්‍යතුන් දේශනා කරනවා මහණෙනි මිත්‍යා වාචා කියන්නේ මොකක්ද කියන්නේ. දැන් බලන්න මහත්තයා භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නේ නැත්තම් මේවා මිත්‍යා වාචා කියලා අපි දන්නේ නැහැනේ. එහෙයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කරන මිත්‍යා වාචා කියන්නේ මොකක්ද කියනවා. බොරු කීම මිත්‍යා වාචාවක්. එහෙමයි. කේලාම් කීම මිත්‍යා වාචාවක්. පරුස වචන කීම මිත්‍යා වාචාවක්. හිස් වචන කීම මිත්‍යා වාචාවක්. මහණෙනි මේක තමයි මිත්‍යා වාචා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට බොරුව කියන එක බුදුරජාණන් දේශනා කළා පිරිසක් මැදට ගෙනල්ලා. සභාවක් මැදට ගෙනල්ලා. කියන්නේ අපි පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිස දෙන්න තුන් දෙනා වෙන්න පුළුවන්. 10ක් 15ක් 20ක් 30ක් වෙන්න පුළුවන්. නැත්තම් සභාවක ඔන්න එයා කතා කරනවා. කතා කරනකොට දැකපු දේවල් දැක්කද කියලා අහනකොට නෑ මං දැක්කේ නෑ කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. දැකපු නැති දේවල් ගැන අහුවත් ඔයා දැක්කේ නැද්ද කියලා දැක්කා කියලා කියනවා. එහෙයි. අහපු නැති දේවල් ඇහුවා කියලා කියනවා. අහපු දේවල් ඇහුවේ නැහැ කියලා කියනවා. එතකොට ආග්‍රහණය කරපු දේවල් ආග්‍රහණය කළේ නැහැ කියනවා. ආග්‍රහණය කරපු නැති දේවල් ආග්‍රහණය කරා කියලා කියනවා. එහෙමයි. එතකොට රස විඳපු දේවල් රස විඳ නැහැ කියලා කියනවා. රස විඳපු දේවල් රස විඳ නැහැ කියනවා. රස විඳපු නැති දේවල් රස විඳා කියලා කියනවා. එහෙමයි. ඊට පස්සේ පහස ලැබපු දේවල් පහස ලැබුවද කියලා අහනකොට නැහැ කියලා කියනවා. පහස ලැබුව නැති දේවල් පහස ලැබුවා කියලා කියනවා. හිතින් හිතපු දේ ඔබ මෙහෙම හිතුවද කියලා අහනකොට හිතපු නැති දේවල් නෑ මම මේ හිතියේ කියලා කියනවා. එතකොට හිතපු නැති දේවල් හිතියා කියලා කියනවා. හිතපු දේ ඔබ මෙහෙමත් හිතුවද කියලා අහනකොට නෑ මං එහෙම හිතුවේ නෑ කියලා කියනවා. අපේ මේ ලෝකේ යමක් ගැන කතා බහ කරනවාද? ඒ කතා බහ කරන්න තියෙන්නේ දැකපු දෙයක් මුල් කරගෙන. අහපු දෙයක් මුල් කරගෙන. ආග්‍රහණය කරපු දෙයක් මුල් කරගෙන. රස විඳපු දෙයක් මුල් කරගෙන. ඊට පස්සේ පහස ලැබපු දෙයක් මුල් කරගෙන සිතින් හිතපු දෙයක් මුල් කරගෙන. බලන්න ඔය හයෙන් තොරව අපිට කතා කරන්න මේ ලෝකේ දෙයක් තියෙනවද කියලා? අපි නොදැකපු දෙයක් ගැන කවදාවත් නොදැකපු දෙයක් ගැන අපි කතා කරලා තියෙනවද? දැන් මේ ලෝකේ හැම දෙයක්ම අපි දැකලා නැහැනේ. එහෙමයි ස්වාමී. නොදැකපු දෙයක් ගැන අපි කතා කරලා නැහැ කවදාවත්. එහෙයි. නොවසපු දෙයක් ගැන මේ ලෝකේ අපි නොවසපු දේවල් ගොඩාක් තියෙනවානේ. එහෙමයි ස්වාමී. නොවසපු දෙයක් ගැන අපි කතා කරන්න අපි දන්නවද? දන්නේ දන්නේ නැහැ. ආග්‍රහණය නොකරපු දෙයක් ගැන අපි කතා කරන්න දන්නවද? දන්නේ නැහැ. රස විඳපු නැති දෙයක් ගැන අපිට කතා කරන්න බෑ. පහස නොලබපු දෙයක් ගැන කතා කරන්න බෑ. ඒ වගේම මනසින් අරම නොසිතපු දෙයක් ගැන කතා කරන්න බෑ. මට මෙහෙම හිතුණා කියලා අපි හිතපු දේවල් ගැන කතා කරනවා. ආග්‍රහණය කරපු දේවල්, රස විඳපු දේවල්, පහස ලබපු දේවල්, අහපු දේවල්, දැකපු දේවල්. මෙන්න මේවා මුල් කරගෙන යම් කතාබස් ඇති වෙනවා. ඔබ මේ ගමන ගියාද කියලා අහනවා. එතකොට ගියපු ගමන ගියේ නෑ කියලා කියනවා. එහෙමයි. එතකොට ඔබ මේවා කෑව බිව්වද කියලා අහනවා. කාපු දේවල් කෑවේ නෑ කියලා කියනවා. ඒක තමා වෙනුවෙන් හෝ වේවා. ඒ බොරුව කියන්නේ අත්ත හේතුව. තමා වෙනුවෙන් වෙන්න පුළුවන්. පර හේතුව. නැත්තම් වෙනත් කෙනෙක් වෙනුවෙන් වේවා. එහෙමයි ස්වාමී. ආමිස කිංචික්ක හේතුව. එහෙම නැත්තම් එක්තරා කුමක් හෝ ආමිසයක් මුල් කරගෙන හෝ වේවා. එයා ওই විදිහට පිරිස මැද වේවා, යාළුවෝ මැද වේවා, සභාවකදී වේවා කියනවා. දැන් මම මේ දේශපාලන ලොකු රැල්ලක් එනවනේ. දැන් අපි කොච්චරවත් කියනවනේ දේශම බොරු පොරුන්දන බොරු කියනවා, ගිය සැරේ බොරු කිව්වා, මේ සැරේ බොරු කිව්වා කියන්නේ. කතා කරපු දේවල්. එතකොට ඒ අතර ඇත්ත කතා කරන අයත් ඉන්නවා. බොරුව කියන්නේ මිත්‍යා වාචාවක්. ඒ බොරු කියන කෙනා
එතකොට මිත්‍යා මේක මිත්‍යා වාචාවක් කියලා දන්නේ නැහැ. සම්මා දිට්ඨි නැති නිසා. ඊළඟට කේලාම් කියනවා. කේලාම් කියන්නේ අපි වචනෙන් කරන දෙයක් ඒක. කියන්නේ බෙදිච්ච පිරිස් දෙකක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා ඒ දෙපිරිසත් එක්කම හොඳයි. එතකොට මෙතන මොනවා හරි දෙයක් කියපුවාම අරගොල්ලන්ට විරුද්ධව මේක අහගෙන ගිහලා එතන කියනවා උඹලට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා. එහෙමයි ස්වාමී. එතකොට එතනින් මොනවා හරි දෙයක් කිව්වොත් ඒක අහගෙන ඇවිල්ලා මෙතන කියවනවා. මේ විදිහට බිඳිච්ච අයගේ බිඳීම වැඩි කරනවා. එතකොට වාද විවාද වලට රණ්ඩු දබර වලට පැටලෙනවා. එතකොට මේ විදිහට අනිත් අයගේ දොස් දැන් අපි කියන්නේ මම මේ ඇත්තක්මයි කියන්නේ කියලා නෙනේ. ඇයි ඇත්තක් තමයි උනට කේලමක් එක. ඒකත් මිත්‍යා වාචාවක්. එහෙමයි. අපි වචනේ සංවර කරගත්තේ නැත්නම් හරියට සිද්ධ වෙන දේවල්. එහෙයි. ඊළඟට පරුස වචන. පරුස වචන කියලා කියන්නේ අන් අයගේ හිත රිදවෙන. අන් අයට දරා ගන්න අමාරු, කනට අමිහිරි, එහෙමයි. අප්‍රිය වූ වචන කතා කරනවා. ඒකට කියනවා පරුස වචන කියලා. එහෙමයි. ඊළඟට හිස් වචන. එහෙයි. හිස් වචන කියන්නේ බුදුරජාණන් දේශනා කළ තියෙන හිස් වචන දෙතිස් කතාවක් තුලින් රාජ කතා, චෝර කතා ආදී වශයෙන් කතා 32ක් තියෙනවා. ඒ විග්‍රහය කතා නැත්නම් හිස් කතා කියලා කියන ඒවට. ඒ ඔක්කොම මේ ගැන කතා කරොත් ඒක හිස් කතාව. එතකොට මෙන්න මේ කතා වලින් යුක්තයි නා මේ විදිහට බොරුවක්, කේලමක්, හිස් වචනයක්, පරුස වචනයක් කතා කරනවද මේකට කියන මිත්‍යා වාචා කියන. එහෙමයි. මිත්‍යා වාචා හැටියට අඳුනගන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. ඒකට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ඔය තමයි බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම තමයි මිත්‍යා වාචා කියලා කියන්නේ. මහණෙනි සම්මා වාචා කියන්නේ මොකක්ද කියලා කියනවා. මහණෙනි සම්මා වාචා දෙආකාරයකින් යුක්තයි කියලා කියනවා. එහෙමයි ස්වාමී. සම්මා වාචා කියලා කියපුවාම සම්මා වාචාව දෙආකාරයකින් යුක්තයි. මොනවාද ඒ තමයි පින්වත් මහණෙනි එක සම්මා වාචාවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව සහිතයි. ඒ වචන කතා කරා කියලා ආශ්‍රව නැතුව යන්නේ නැහැ. එහෙමයි ස්වාමී. හැබැයි පින් කරන්න අනුබල ලැබෙනවා. අනාගතේ මත්තේ සැප විපාක ලබා දෙන වචන තියෙනවා කියනවා. ඒ වගේම අනිත් සම්මා වාචා තමයි ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර අංගයක් වූ සම්මා වාචා තියෙනවා. එහෙමයි. පින්වත් මහණෙනි ආශ්‍රව සහිත වූ පින් කරන්න අනුබල ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මා වාචා කියන්නේ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ බොරු කීමෙන් වැළකුණු කතාව කිරීම. එයා කතා බහ කරනවා කොච්චර පාඩු ලැබුණත්, කොච්චර නිന്ദා අපහාස ඇනුම් බැනුම් ලැබුණත් ඒක බොරුවක් වෙන්නේ නැහැ. බොරු කියන්නේ බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. කේලාම් කීමෙන් වැළකීලා යාට කේලාම් කියලා බිඳවලා දෙපැත්තෙම වාසි ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කොච්චර එහෙම පුළුවන්කම තිබුණත් කේලාම් කීමෙන් වැළකීලා ඉන්නවා. ඊළඟට පරුස වචනෙන් වැළකීලා ඉන්නවා. අන් අයගේ හිත රිද වෙන, හිතට අමනාපය ඇති වෙන ආකාරයේ කනට අමිහිරි වූ වචන කතා කරනවා. ආන්ගේ වචන කතා කිරීමෙන් වැළකීලා ඉන්නවා. ඊළඟට හිස් වචන කීමෙන් වැළකීලා ඉන්නවා. මහණෙනි මේ තමයි කියන ආශ්‍රව සහිතයි. ඒ බොරු කීම තුල, බොරු කීමෙන් වැළකීම තුල, කේලාම් කීමෙන් වැළකීම තුල, පරුස වචන කීමෙන් වැළකීම තුල, හිස් වචන කීමෙන් වැළකීම තුල ආශ්‍රව ප්‍රහාණය වෙලා නැහැ යාට. එහෙමයි. ආශ්‍රව තියෙන. හැබැයි පින් කරන්න අනුබල ලැබෙන. දැන් ශ්‍රද්ධාව ගැන කතා කරනවා, සිල්වත් බව ගැන කතා කරනවා. දැන් බුදුරජාණන් දේශනා කළ තියෙන දස කතා කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, ඒ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දස කතාවක් කියලා ඉවර වෙලා මොනවාද? ඒ තමයි පවිවේක කතා. ඊට පස්සේ විරියාරම්භ කතා, අසංසග්ග කතා ආදි වශයෙන් ඊට පස්සේ සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා ආදී වශයෙන් 10ක් තියෙනවා. මේ 10 කතා කරනවා නම් ඒ තුල බොරුවක්, කේලමක්, පරුස වචන, හිස් වචන කියවෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ දස කතාවෙන් යුක්තයි නම් ඒ වගේම තමන් කියන දේ තුල බොරුවක් නෙමෙයි න ะ. සමහරට ඇත්ත කතා කරලා පාඩු වෙන්න පුළුවන්. එයා පාඩුව දකින්නේ මේ ජීවිතේ ලැබෙන පොඩි පාඩුවක් විතරයි. ඊළඟට එයාට කේලම්
නොකීම තුළ පාඩු ලැබෙන්න පුළුවන්. හැබැයි යා වටිනා දෙයක් හැටියට දකිනවා කේලම් කීමෙන් වැළකීලා ඉන්න එක. ඊළඟට එයාට පරුස වචන කියලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. ඒතර ප්‍රසිද්ධ වෙන්න පුළුවන් පරුස වචන කියලා. හැබැයි එයා ඒ දෙයට වැඩිය තේරුම් ගන්න මම මේ කියන දේ මට අහිත පිණිස පවතිනවා කියලා. එහෙම තේරුම් ගන්න සම්මාදිට්ඨිය තියෙන නිසා. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරනවා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කියන්නේ මොකක්ද කියලා. හරි ලස්සනයි. උන්වහන්සේ දේශනා කරනවා ආර්ය වූ සිත් ඇති. අනාශ්‍රව සිත් ඇති. ආර්ය මාර්ගයේ යුක්ත වූ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන්නා වූ කෙනෙකුගේ තුල සතර ආකාර වූ වචී දුෂ්චරිතයට සතර ආකාර වචී දුෂ්චරිතය තමයි බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මේකට කියන වචී දුෂ්චරිතය. සතර ආකාර වූ වචී දුෂ්චරිතයට නොඇලී වෙන්වීමක් ඇද්ද? දැන් වචනෙන් බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් කියනවා නම් පින්වත්නි ඒක දුෂ්චරිතයක්. එහෙමයි ස්වාමී. ආන්ගේ දුෂ්චරිතයට නොඇලී වෙන් වෙලා ඉන්නවා. ඊළඟට දුරු කිරීමක් ඇද්ද? එහෙමයි. ඒ වචී දුෂ්චරිතය දුරු කරනවා. නැවැත්මක් ඇද්ද? ඒ වචී දුෂ්චරිතය දැන් එයා සම්මාදිට්ඨියට එන්න කලින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න කලින් බොරුවක්, කේලමක්, පරුස වචනයක් කියවෙන්න පුළුවන් එයාට. හැබැයි එයා මේ ආර්ය වූ සම්මා වාචා පුරුදු කරනවා නම් එතකොට එයා තුල ඒ වචී දුෂ්චරිතය දුරු කරනවා. ඒ වගේම නවත්තලා දානවා, වැළකී ඉන්නවා. පින්වත් මහණෙනි මේට කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කියලා. එහෙමයි ස්වාමී. දැන් ඒකයි රහතන් වහන්සේ නමක් දැන බොරුවක් කියනවා කියන කාරණය කවදාවත් වෙන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමී. උන්වහන්සේලාගේ වචී සංස්කාර තුල බොරුවක් කියන්න සිතිවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් වෙනස සිතිවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ උත්තමයන්ගේ ජීවිත තුළ. එහෙමයි ස්වාමී. මොකද සම්මා වාචාවෙන් යුක්තයි. ඒ වගේම තමයි අපි දන්න සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනා ආර්යකාන්ත සීලයෙන් යුක්තයි කියලා කියනවා. එහෙමයි ස්වාමී. ආර්යකාන්ත සීලයෙන් යුක්තයි කියලා කියන්නේ එයා සිදුරු නැති වෙන විදිහට, නොකැඩුන විදිහට, පැල්ලම් ඇති නොවන විදිහට, මේ හිත හොඳට ප්‍රබෝධමත් වෙන විදිහට, පසුතැවීම් නැති වෙන ආකාරයට ආර්යයන් වහන්සේලා වර්ණනා කරපු ආකාරයට සත්තු මැරීමෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරුවෙන්, මත්පැන් පානය කියන වැළකීලා ඉන්නවා. ඒක සෝතාපට්ටි අංගයක්. එහෙමයි. ඒක පිහිටලා තියෙන දෙයක්. ඒක නැති නොවන දෙයක්. ඒක නිසා සෝතාපන්න කෙනෙක් කියලා කියන්නේ මේ විදිහට ආර්ය වූ සිතක් ඇති කෙනෙක්. අනාශ්‍රව වූ සිතක් ඇති කෙනෙක්. ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනෙක්. ආර්ය මාර්ගය පුරුදු කරන කෙනෙක්. ආන්ගේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ මාර්ගඵලලාභී උත්තමයන් තුළ දුෂ්චරිතයට නොඇලී ඉන්නේ. ඇල්ල නැහැ. මොන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා තමන්ගේ ජීවිතයට හානියක් වුණත් ජීවිතය අත්හරිනවා. බොරුවක් කියන්නේ වචී දුෂ්චරිතයක යොමු වෙන්නේ නැහැ. නොඇලී වෙන්වීමක් ඇද්ද? දුරු කිරීමක් ඇද්ද? නැවැත්මක් ඇද්ද? වැළකී සිටීමක් ඇද්ද? මහණෙනි මේට කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා වාචා කියලා. ඉතින් අපි සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා නම්, සෝතාපන්න වෙනවා නම් මෙන්න මේ දේ පුරුදු වෙන්න ඕන. සෝතාපන්න නොවි අපි නැවත සසරේ ඉපදී මෙරි යනකොට අපිට සසරේ අනාගතයේ සැප ලැබීම පිණිස, පින් රැස් කර ගැනීම පිණිස උපකාර වෙන සම්මා වාචා තියෙනවා. ඒ තමයි දිනදා කටයුතු කරනකොට බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරුස වචන කීමෙන් වැළකීලා, හිස් වචන කීමෙන් වැළකීලා ඉන්නවා. හැබැයි එහෙම වැළකීලා හිටියට යම් අවස්ථාවල බොරු කියවෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ආපෝ සිල්පද සමාදන් වෙනවා. එතකොට එයාට සිහි මුලා වෙලා කේලමක් කියවෙන්න පුළුවන්. එතකොට ආපහු එයා සිල් සමාදන් වෙනවා. පරුස වචන හිතට කේන්තියක්, කමනාපයක් ඇති වෙලා ද්වේෂයෙන් වචන පිට වෙන්න පුළුවන්.
හැබැයි එයා ආපහු සිල්පද සමාදන් වෙනවා. හිස් වචන වැඩ කරන දේවල් ඔය කතා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි පස්සේ හරි යට සිහිය පිරලා සිල්පද සමාදන් වෙනවා. ඒ ලෞකික සම්මා වාචා. එහෙමයි ස්වාමී. හැබැයි ලෝකෝත්තර විදිහට ආර්ය මාර්ගයේ වඩන කෙනෙක්ගේ විදිහට අපි දියුණු කරගන්න ඕන නම් හතර ආකාර වූ වචී දුස්චරිතය දුරු කරලා නැවැත්වලා වැළකී ඉන්න ඕනේ. ආන් එතකොට තමයි මේ මාර්ගංගේ වැඩෙන්නේ. ඒකයි සෝතාපන්න කෙනාට ආත්ම භව 7ක් ඇතුළත සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙමයි. කොච්චර ප්‍රමාදේ වී හිටිය සෝතාපන්න කෙනා 8 වෙනි භවයක් කරා යන්නේ නැහැ කියලා කියනවා. මොකද එහෙම යන්නේ නැත්තේ 8 වෙනි භවයක් කරා යන විදිහට කර්ම සකස් වෙන පසුබිමක් නැහැ. එහෙමයි. ආර්ය ශ්‍රාවක මාර්ගයට පැමිණිච්ච නිසා. ඒක නිසා අපි ආර්ය ශ්‍රාවකයන් හැටියට දහම් දැනුම ඇති කරගන්න කැමති අය හැටියට අපි සම්මා වාචා කියලා කියපුවහම මේ ලෞකික විදිහටත් සම්මා වාචා තියෙනවා ලෝකෝත්තර විදිහට සම්මා වාචා තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. එහෙමයි ස්වාමී. මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් දේශනා කර දැන් මෙහෙම තේරුම් ගත්තට පස්සේ මේ මිත්‍යා වාචා මේ සම්මා වාචා කියලා ඒ ආර්ය ශ්‍රාවකයා මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිස සම්මා වාචා උපදවා ගැනීම පිණිස වෑයම් කරනවා. දැන් තමන් තුල මිත්‍යා වාචා තියෙන බව එයා දන්නවා. එහෙමයි. මොකද සම්මා දිට්ඨිය තියෙන නිසා එයාට. එතකොට තමා තුළ සම්මා වාචා පුරුදු කරගන්න ඕනේ කියලාත් එයා දන්නවා. එහෙමයි. සම්මා දිට්ඨිය තියෙන නිසා දැන් මේ මිත්‍යා වාචා මේ සම්මා වාචා කියලා එයා දන්නවා. එහෙම දැනගෙන මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිස එයා වීරිය කරනවා. සම්මා වාචා උපදවා ගැනීම පිණිස එයා වීරිය කරනවා. ආන්ගේ වෑයම උත්සාහය තමයි එයාගේ සම්මා වායාමය කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ස්වාමීනි සියලු තන්හි සම්මා වායාමයේ යෙදෙන සම්මා දිට්ඨියත් ඕනේ සියලු තැන්හි. එහෙමයි. සම්මා වායාමයත් ඕනේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ තමයි මේ මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිස සම්මා වාචා උපදවා ගැනීම පිණිස වෑයම් කරන උත්සාහ කරනවා. ඒක එයාගේ සම්මා වායාමය. ඔහු සිහියෙන් යුක්තව දැන් එදිනෙදා සිහිය පවත්වාගෙන ඉන්නකොට බොරුවක් කියන්න එනකොට මේ බොරුවක් කියවෙන්නේ කියලා එයාට හිතෙනවා. එහෙමයි ස්වාමී. කේලමක් කියවෙන්න එනකොට හිතෙනවා මේ කේලමක් කියවෙන්නේ. හිස් වචන පරුස වචන කියවෙනකොට හරි එයාට හිතෙනවා. දැන් ඒකනේ භාග්‍යතුන් වහන්සේ අම්බලට්ටික රාහුල වාසූත්‍රයේ රාහුලයන් වහන්සේට දේශනා කරන රාහුල දැන දැන බොරු කියනවනේ එයාට කරන්න බැරි පාපයක් නැහැ කියලා. එහෙමයි ස්වාමී. එහෙම කියලා උන්වහන්සේ වචී පාරිශුද්ධිය ඇති කරගන්න හැටි දේශනා කරනවා. කොහොමද වචන කතා කරන්න කලින්ම මම දැන් කතා කරන්නේ මේ දේවල්. මේ කතා කරන දේවල් මට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? අන් අයට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? දෙපැත්තටම යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා විමසලා බලන්න කියලා. එහෙමයි ස්වාමී. අයහපතක් වෙනවා කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය. එහෙයි ස්වාමී. ඒකට ඒක තේරුම් ගන්න සිහිය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ප්‍රහාණය කරන්න වෑයම තියෙන්න ඕනේ. අහිත පිණිස පවතින දෙයක් නම් ඉස්සරහට ඒ වචන කතා කරන්න එපා කියලා කිව්වා. නෑ නෑ මම ඔබ කතා කරන්නේ නැහැ කියලා සංවර වෙනවා. වචන කතා කර කර ඉන්න වෙලාවෙදිත් හිතන්න කියලා කියනවා. දැන් මම මේ වචන කතා කරනවා. මම මේ කතා කරන වචන මට යහපතක් වෙනවද? අන් අයට යහපතක් වෙනවද? එතකොට දෙපැත්තටම යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා විමසලා බලනකොට අයහපතක් වෙන බව දන්නවනේ එහෙමම නතර කරගන්න කියලා කියනවා. ඉස්සරහට ඒ කතාව පවත්වාගෙන යන්න එපා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වචන කතා කරලා ඉවරුණාට පස්සේ විමසලා බලන්න කියලා කිව්වා මම මේ වචන දැන් කතා කරලා ඉවරයි. මම මේ කතා කරපු දේ මට යහපතක් දුන්නේ අයහපතක් දුන්නේ. අන් අයට යහපතක් දුන්නේ අයහපතක් දුන්නේ. දෙපැත්තටම යහපතක් දුන්නේ අයහපතක් දුන්නේ කියලා විමසා බලනකොට අයහපතක් වෙච්ච බව දන්නවනම් හඟවගෙන ඉන්න එපා කියලා කියනවා. නුවණ තියෙන සම්බ්‍රහ්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මං අතින් මෙන්න මෙහෙම වරදක් වුණා මං බොරුවක් කිව්වා. මං කියලා මං පරුස වචනයක් කිව්වා. කියලා ඉවර වෙලා හිස් වචනයක් කිව්වා කියලා තමන්ගේ වරද නුවණ තියෙන ගුරුවරයෙකුට සම්බ්‍රහ්මචාරින් වහන්සේ නමකට කියලා ආයත සංවරයට පැමිණෙන්න උත්සාහ කරන්න කිව්වා. එහෙමයි ස්වාමී. තමන් කතා කරපු දේ බොරු කේලම් පරුස වචන හිස් වචන නැති අර්ථවත් ධර්මවත් දෙයක් නම් දිවා රාත්‍රී දෙකේ ඒ වගේ වචන කතා කරමින් ගොඩාක් සැහැල්ලු හිතින් ඉන්න කියලා භාග්‍යවතුන් දේශනා කරනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා මේ විදිහට මිත්‍යා වාචා හැටියට දැනගෙන
සම්මා වාචා හැටියට අවබෝධ කරගෙන මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරනවා. සම්මා වාචා උපදවා ගැනීම පිණිස වෑයම් කරනවා. ඒකයාගේ සම්මා වාචා ය සිහියෙන් යුක්ත විඳලා මිත්‍යා වාචා ප්‍රහාණය කරනවා. සම්මා වාචා උපදව ගන්නවා. ඒක තමයි එයාගේ සතිය කියලා කියන්නේ. ඔය ආකාරයට ඔහු තුල ධර්ම තුනක් සම්මා වාචා වලට අනුව වේගවත් වැඩෙනවා. කියන්නේ අපි කතා කරන දේ තුල. දැන් මම මේ කතා කරන දේ තුල තියෙනවානේ. ඒකට මේ කතා කරන දේ තුල ඒ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. එහෙමයි. කියන දේ තියෙනවා. ඒකට දේශන ඉවරලා මම එළියට ගියා. ඒකට වෙන කෙනෙක් එක කතා කරත් මාර්ග අංගයක් හැටියට පුරුදු කරනවා නම් ඒ කතා කරන දේ තුල සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති කියන තුන පිහිටලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ තුනේ පිහිටලා තමයි එයා වචන කතා කරන්නේ. ආන් එහෙම කතා කරනකොට එයා එතකොට සම්මා වාචා වලට අනුව සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගය පුරුදු වෙනවා කියන්නේ. ඒකට ඔය තමයි සම්මා වාචා. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරන මහණෙනි තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි සම්මා කම්මන්ත. සම්මා කම්මන්තේ පුරුදු කරගන්නකොටත් මූලික අංගය වෙන්නේ සම්මා දිට්ඨිය. කොහොමද සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ? මිත්‍යා ක්‍රියාව වශයෙන් අවබෝධ කරගන්නවා. සම්මා ක්‍රියාව සම්මා ක්‍රියා හැටියට එයා අවබෝධ කරගන්නවා. භාග්‍යවතුන් දේශනා කරනවා මේ මිත්‍යා ක්‍රියාව වශයෙන් සම්මා ක්‍රියාව සම්‍යක් ක්‍රියාව හැටියට අවබෝධ කරගන්නවද? ආන් ඒක තමයි යකිත සම්මා දිට්ඨිය. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මිත්‍යා කටයුතු නැත්නම් මිත්‍යා කම්මන්ත. මිත්‍යා ක්‍රියාව කියන්නේ මොකක්ද කියනවා? මිත්‍යා ක්‍රියාව තමයි අනුන්ගේ ජීවිත විනාශ කිරීම. ඒ කියන්නේ ප්‍රාණඝාතය. එහෙමයි ස්වාමී. මනුස්ස ඝාතනයට අමතරව මනුස්ස ඝාතනය ප්‍රාණඝාතයට අයිති. එහෙමයි ස්වාමී. සත්තු ඝාතනය කිරීමත් ප්‍රාණඝාතයට අයිති. සත්තුන් ප්‍රාණඝාතයේ යෙදීම මිත්‍යා කම්මන්තය. නොදුන් දේ සොරසිතින් ගැනීම. තමාට නොදුන් දෙයක් තියෙනවා නම් ඒ දේ හොරහිතින් ගන්නවා නම් මිත්‍යා ක්‍රියාවක් ඒක. ඊළඟට කාම මිත්‍යාචාරයේ යෙදීම. තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ගේ බිරිඳ ඉක්මවා කාමයේ හැසිරෙනවද? ඊළඟට විවාහයක් නොවි අමුසැමියන් හැටියට ස්ත්‍රිය පුරුෂයෙක් ඉන්නවද? එහෙමයි ස්වාමී. ඒක වැරදි කාම සේවනය. එහෙමයි. එතකොට ඒ දේ පුරුදු කරනවා නම් ඒක මිත්‍යා කම්මන්ත. හරියට තියෙනවා මහත්තයා. මේ දවස් දෙක තුනේ පහුගිය දවස් දෙක තුනක මට කියවන්න ලැබුණ මහත්තයා හරි කියන්නේ දුක්ඛිතයි. එහෙමයි. එක සහෝදරයෝ ඉවැල්ලවායි පැත්තේ මට මතක හැටියට එහෙමයි. මිනිමරුමක් වෙලා තිබුණා. අවුරුදු 28ක අක්කා 21ක කොල්ලෙක් එක්ක යාළු වෙලා ඊට පස්සේ නංගියාගේ නංගි තමයි මං හිතන්නේ කඩේක වැඩ කරලා මේ රුපියල් 15000ක් හම්බ වෙන පඩියේ අම්මට තාත්තට සලකගෙන ඊට පස්සේ යාගේ කටයුතු වලටත් උදව් කරගෙන ගෙදරත් හදාගන්න අදහසින් කටයුතු කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. අක්කට මොනවා හරි දෙයකදී කියලා තියෙනවා අක්කට අවුරුදු 28යි කොල්ලට අවුරුදු 21යි මට මල්ලිට අයියද කියන්න වෙන්නේ. ඒක නිසා මොකද්ද මේ කරන වැඩේ කියලා මේකට කේන්ති ගිහිල්ලා අර කොල්ලත් එක්ක ප්ලෑන් කරලා ඊට පස්සේ මේ නංගුව වැඩට යනකොට කොහේ හරි අඬ ගහගෙන ගිහිල්ලා අර කොල්ලත් එක්ක එකතුලා මේ එකට එක ගෙදර එක අම්මයි කුසින් ඉපදිච්චි. එහෙමයි ස්වාමී. කකුල් දෙක ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ මං හිතන්නේ ඔළුවට පොල්ලකින් ගහලා මරලා. ස්වාමීන් මේ හිතේ මේ විපරීත භාවය මිත්‍යා කම්ම දැන් ඒකට සැලසුම් කරලා ප්ලෑන් කරලා එයා කොච්චර කියන්නේ කල්පනා කරලා එතකොට ඒ කරන වෙලාවක් සිතවිල්ලක් ගානේ එයා ඒක ප්ලෑන් කරේ මිත්‍යා දෘෂ්ටිය නිසා. එහෙමයි ස්වාමීන්. ඒ මිත්‍යා දෘෂ්ටිය එයාට මෙලොවක් පිළිගන්නේ. පරලොවක් පිළිගන්නේ. මේ පින් මේ පව් කියලා දන්නේ. පව් කළොත් දුක් විපාක තියෙනවා, පින් කළොත් සැප විපාක තියෙනවා කියලා පිළිගන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට දානේ විපාක පිළිගන්නේ. පුද පූජාවල් වල සේවා කටයුතු වල විපාක පිළිගන්නේ. එහෙමයි ස්වාමීන්. ඒකයි හේතුව මිත්‍යා දෘෂ්ටිය. හැබැයි නමින් බෞද්ධ. එහෙමයි. ඒ වගේම මේ කඳාන පැත්තේ මේ ඊයේ පෙරේද සිද්ධියක් වෙලා තියෙනවා. ඒත් අවුරුදු 29ක පිරිමි ළමයි. අවුරුදු 8ක් ගැහැවෙ ළමයාත් එක්ක යාළුවලා ඉඳලා. එයාට අවුරුදු 27යිද 28යිද කියලා කියනවා. ඒ ගැහැවෙ ළමයාට සැලුන් දාලා දීලා ගොඩාක් උදව් කරලා.
ඒ ගෑනු ළමයා ජිම් එකට ගිහලා ජිම් එක අවුරුදු 20ක කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ කොහොම හරි ඒ කොල්ල තව යාළුවෙක් එක්ක එකතු වෙලා මේ ගෑනු ළමයාත් එක්ක එකතු වෙලා මට දැනගන්න ලැබිච්ච විදිහට අර කොල්ලව ඒ ගෑනු ළමයා ගෙදෙට්ට ඇරලා යනකොට මග රැකගෙන ඉඳලා ඉවරලා මන්නකින් බෙල්ලට කොටලා ඉවරලා මම අවුරුදු 29. එහෙමයි. එතකොට මේ අපි දන්න එකක් දෙකක් ඔය වගේ එකක් දෙකක් නෙමෙයිනේ. ඔය තියෙනවා මහත්තයා මේ එක මේ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා පොපියුලේෂන් එක ගැන ඊට පස්සේ ඔය වගේ විස්තර තියෙන නිතර අප්ඩේට් වෙන මේ ඇප් එකක් තියෙනවා වෙබ්සයිට් එකක්. ඒක බැලුවා දවසක්. ඒකේ එක දවසකට ගබ්සා කරන ප්‍රමාණය තියෙනවා ලක්ෂ ගාණක්. මේ අපි කතා කරන මේ මොහොතේ ගබ්සා මධ්‍යස්ථාන ඕන තරම් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ නගරෙත් ඇති. මේ රටේ ඕන තරම් තියෙනවා. මේ ලෝක ඕන තරම් සමහර රටවල් ගබ්සාව නීත්‍යානුකූල කරලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම ප්‍රාණඝාතයට අහු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට මනුස්ස ඝාතනේ ඊට අමතර සත්ව ඝාතනේ. මස් පිනිස සතුන් ඇති කර කර ඒ සත්තු රංචු පිටින් අල්ලගෙන දැන් මහමූදේ ගිහිල්ලා නේ. එතකොට ජීවිතේ පවත්ත ගන්න ඕනේ. එතකොට කරන්න දෙන්නේ ඉපදිච්ච කෙනාට ඒක එයා මේ ප්‍රාණඝාතයේ මිත්‍යා ක්‍රියාවක් කියලා දන්නේ නැති අය. සම්මාදිටිය නේ. ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන දේ සුළුපටු නෑ මහත්තයා. එහෙමයි ස්වාමීනි. අපිත් ඒ වගේ අපි සම්මාදිටිය යුක්ත නැත්තම් දැන් මේ ලෝකේ සමහර අය කල්පනා කරන්නේ සත්තු මරලා තියෙන දෙවියන් වහන්සේ අපිට කන්න කියලා. එතකොට ඒ සතා මරන්න එයා දෙපාරක් හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව ඊට පස්සේ දෙවියන් වහන්සේට යාඥා කර කර මම දැකලා තියෙනවා මහත්තයෝ ලංකාවේ නෙමෙයි ඒවා ඔය පිටර ඉන්දියාව වගේ රටවල් වල සමහර මේ පොඩි දරුවෝ බලාගෙන ඉන්නකොට අර මහා ගොම්වස්තු ගෙනල්ලා ඉවර වෙලා ගෙදර ඉස්සරහා දාලා කකුල් දෙක ගැට ගහලා ඉවර වෙලා එහෙම අර එක එක ඔය මේ ආගමික පාට කිය බෙලි කපනවා. එතකොට ප්‍රාණඝාතය. ඒ විදිහට දැන් ඒක ಜಾති ભેදයක් ආගම් ભેදයක් ඇතිව නෙමෙයි මහත්තයා මේ මිත්‍යා ක්‍රියා සම්මා ක්‍රියා කියලා ඉවර වෙලා මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත කියලා බෙදලා තියෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ පහළුනේ බෞද්ධයන් ඉදපු සමාජයකට නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ ලෝකේ කවුරුවත් දන්නේ මේ මිත්‍යා ක්‍රියාව මේ සම්මා ක්‍රියාව කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි සම්මා ක්‍රියාව මිත්‍යා ක්‍රියාව කියලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තේ. අවබෝධ කරගෙන උන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කළා. මේක නැති කරගන්න කියලා. එතකොට ප්‍රාණඝාතයේ යෙදෙනවා කියලා කියනවා. ඒ වගේම සොරකම් කරන හොරකමත් හරියට තියෙනවා මහත්තයා. මේ ලෝකේ කියන්නේ දුප්පත් පොසත් ભેදයක් නැතුව හැම තැනම හොරකම කියන එක තියෙනවා. ඒ හොරකම් කරන හැම මොහොතකම මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට වැරදිකාම සේවනයේ කෙලවරක් නැහැ. ඒක කියන්නේ ලංකාවෙත් එහෙම පිටරටත් එහෙම හැම තැනම මේ හොයාගන්න නැති තරම් වැරදිකාම සේවනයේදීචි නැති අය. බොහෝම කලාතුරකින් මේ අල්ප පිරිසක් ඉන්නේ තිසරණේ පිටලා ගුණධර්ම පුරුදු කරගෙන. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ගේ ජීවිතේ වැරදිකාම සේවනයට යොමු වෙන ස්වභාවයක් තියෙනවා. මේවත් සිද්ධ වෙන නිසායි බුදුරජාණන් දේශනා කළේ මේ මිත්‍යා කම්මන්ත කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් උන්වහන්සේ දේශනා කරන්න ඕනේ නැහැ නේ. ඒතට බුදුරජාණන් දේශනා කරන ඔය මිත්‍යා කම්මන්ත මිත්‍යා කම්මන්ත වශයෙන් අවබෝධ කරගන්නේ සම්මා දිට්ඨිය. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරන මහණෙනි සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද කියනවා. සම්මා ක්‍රියා කියන්නේ මොනවාද කියන මහණෙනි සම්මා කම්මන්තය දෙආකාරයි කියලා කියනවා. කොහොමද පින්වත් මහණෙනි ආශ්‍රව සහිත වූ පින් කරන්ට අනුබල ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මා ක්‍රියාව තියෙනවා. ඒ වගේම තමයි ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා කම්මන්ත තියෙනවා කියන්නේ. මහණෙනි ආශ්‍රව සහිත වූ පින් කරන්ට අනුබල ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද කියලා. මහණෙනි ඒ කියන්නේ අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකීලා ඉන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. සොරකමින් වැළකීලා ඉන්නවා. මේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නවා. වැරදි කාම සීලෙන් වැළකීලා ඉන්නවා. පින්වත් මහණෙනි ආශ්‍රව සහිතයි කියනවා. දැන් සාමාන්‍ය මානුෂ ලෝකේ දැන් අපි තිසරණේ ගියපු ගැඹුරු ධර්මයක් දන්නේ නැති ආර්ය අෂ්ටායික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ අංගයක් හැටියට වඩන්නේ නැති පිරිස් ඉන්න ඕන තරම්. එලා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා.
එයාලට ප්‍රාණඝාතයේ යෙදিলা ඕන තරම් දේවල් ලබන්න පුළුවන්. හැබැයි එයාලා ප්‍රාණඝාතයේ යෙදෙන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. හැබැයි ආශ්‍රව වලින් යුක්තයි එයාලා. ඒ වගේම තමයි මේ පින් කරනවා හැබැයි. ඒ සම්මා කම්මන්තය යෙදී දන් දෙනවා, සිල් රකින්නවා, මේ ගුණධර්ම පුරුදු කරගන්නවා. එතකොට අනාගතයේ සැප විපාක ලැබෙනවා කියන ඒ සම්මා කම්මන්තයට. ඒක ලෞකිකයි. හැබැයි ආර්යෝ ආශ්‍රව රහිතව ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩ කටයුතු මොකක්ද කියලා කියනවා. මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව වූ සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන්නා වූ කෙනෙකුන් තුළ තියෙනා වූ තුන් ආකාර කාය දුස්චරිත නොඇලී වෙන්වීමක් ඇද්ද? දුරු කිරීමක් ඇද්ද? නැවැත්මක් ඇද්ද? වැළකී සිටීමක් ඇද්ද? පින්වත් මහණෙනි, මේටයි කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා කම්මන්ත කියලා. එහෙමයි. කියන්නේ ආර්ය මාර්ග ආර්ය ශ්‍රේණි මාර්ගයට පැමිණි. සෝතාපන්න වෙච්චි. එහෙමයි. ඒක සකදාගාමි. නැත්නම් අනාගාමි. නැත්නම් මාර්ගය සම්පූර්ණ කරලා ඉවරයි. ඔන්න ඔය මාර්ගඵලාභී උත්තමයෙක් තුල තියෙනවා බුදුරජාණන් දේශනා කරනවා එයාගේ ජීවිතය තුළ කාය දුෂ්චරිත නොඇලී වෙන් වෙලා ඉන්නවා. එහෙමයි ස්වාමී. කියන්නේ සත්තු මැරීමට එයා ඇලිලා නැහැ. සොරකමට ඇලිලා නැහැ. කාම මිත්‍යාචාරයට ඇලිලා නැහැ. දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් නම් කාම මිත්‍යාචාරය වැළකීලා ඉන්නවා. එහෙමයි ස්වාමී. බඹසර ආරක්ෂා කරන කෙනෙක් දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් වුණත් ඒ විදිහට ආර්ය මාර්ග පුරුදු කරනකොට එයාට සතිය 2 3 මාසෙ බ්‍රහ්මචාරී වෙන්න හිතක් නැමෙනවා. එතකොට එයා එහෙම අපි හිතමුකෝ බ්‍රහ්මචාරීව සිල්පද සමාදන් වෙනවන එයා බ්‍රහ්මචාරී භාවයේ ඇලිලා ඉන්නවා. එහෙමයි ස්වාමී. එතකොට මෛතුනේ වැළකීලා ඉන්නවා. ආපහු එයා පංචිල් රැක්කට පංචිල් සමාදන් වුණාට පස්සේ තමන්ගේ බිරිඳගෙන් විතරක් සතුටු වෙලා ඉන්නවා. මේ ලෝකේ කොයි ආකාරයට කොයි විදිහට කොයි වගේ අවස්ථා ලැබුණත් ආර්ය මාර්ගයේ පුරුදු කරන කෙනෙක් හැටියට එයා කාම මිත්‍යාචාරය හැසිරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. එතකොට මොකද ඒකට හේතුව එයා මේ තුන් ආකාර වූ කාය දුස්චරිතයට නොඇලී වෙන් වෙලා ඉන්නවා. දුරු වෙලා ඉන්නවා, නැවැත් වෙලා ඉන්නවා, වැළකීලා ඉන්නවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මේකට තමයි කියන්නේ ආර්යෝ ආශ්‍රව රහිතෝ ලෝකෝත්තර මාර්ගයක් වූ සම්මා කම්මන්ත කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පින්වත්නි, සම්මා කම්මන්ත කියපුවාම සම්මා කම්මන්ත දෙආකාරයකින් යුක්තයි. ආශ්‍රව සහිතව මත්ෙහි සැප විපාක ලබා දෙන පින් කරන්ට අනුබල ලැබෙන සම්මා කම්මන්තයක් තියෙනවා. ඒක තමයි එදිනෙදා අපේ ජීවිතේ කටයුතු කරනකොට මුලින්ම ඇති වෙන දේ. ධර්මය අහලා, එතකොට පින්පව විශ්වාස කරගෙන, දානීය විපාක තේරුම් අරගෙන ඉන්නකොට එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නවා. එහෙමයි ස්වාමී. හැබැයි අපි එතන විතරක් ඉඳලා මදි. මොකද ඒ දේ පුරුදු කරගන්නකොට සසර සැපවත් වෙනවා තව. සැපවත් වෙලා යම් මොහොතක අපි මිත්‍යා දෘෂ්ටික තැනක ඉපදුනොත් එහෙමයි. එදාට ඔය සම්මා කම්මන්තේ නැති වෙලා යනවා. ස්වාමීනි, ලෞකික සම්මා කම්මන්තෙන් යුතුව වාසය කරන විටදීත් අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. මේ ජීවිතේ නැහැ. එහෙමයි ස්වාමී. ඊළඟ ජීවිතේ පුළුවන්. ආශ්‍රව තියෙන නිසා ස්වාමී. ආශ්‍රව තියෙන නිසා සසරේ හැටියේ. එහෙමයි. දැන් මේ ජීවිතේ මං බෞද්ධ පවුලක ධර්මයේ කතා කරන පවුලක ප්‍රතිචිසානේ මට මේ ලෞකික සම්මාදිට්ඨිය හරි ඇති කරගන්න අවස්ථාව ලැබුණා. ඒත් මුල් කාලේ තිබුණේ නැහැ නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ ඇසුර නිසා නේකන් ලැබුණේ. දැන් මේ රැස් කරගන්න පිනෙන් අපි හිතමුකෝ දැන් අපි මේ ධර්ම දානය කරනවා, තව ගුණධර්ම පුරුදු කරනවා, එතකොට මේ සිල් රකින්නවා, දන් දෙනවා, මේ පිනක් රැස් වෙනවා. හැබැයි අපි ලෞකික සම්මා කම්මන්තේ යුක්ත තමයි ඉන්නේ. එහෙමයි. ඒ පිනෙන් ආයතින් සුඛ විපාකක් නැවත සැප විපාක ලැබෙන දිව්‍යයන් අතර. එහෙමයි. දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. චුත වෙලා මනුස්ස ලෝකයට එනවා, මිත්‍යා දෘෂ්ටික පවලක උපදිනවා. එහෙමයි ස්වාමීනි. එදාට එයා සම්මා දිට්ඨිය දන්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටි දන්නේ නැහැ. දැන් බොම පුපුරාගෙන මැරුණේ. එහෙමයි ස්වාමී. එතකොට එතන මිත්‍යා කම්මන්තනයක. ඊළඟට ව්‍යාපාර කරනකොට ඕන තරම් ওই ලාභ බඩු, කුණු වෙච්චි බඩු විකුණන්නේ. මිත්‍යා කම්මන්තේව.
සසරේ රැස් කරගත්ත පිනක් තියෙන සැප විඳින්න. එහෙමයි ස්වාමී. හැබැයි ඒකට මිත්‍යා කම්මන්ත එකතු වෙලා ඊට පස්සේ යාට මරණින් මතු දුගතිය යන්න වෙනවා. ඒක නිසා අපි තුල සම්මා කම්මන්ත ලෞකික හැටි තියෙන එක ලොකු දෙයක්. හැබැයි ඒක ඉක්මවා යන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඉක්මවා යන්න අපි නැවත නැවත සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනස්කාරයේ දෙමින් සත්පුරුෂ ඇසුර සිදු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් අප්‍රමාදීව වෙහෙසෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. ආන් එහෙම වෙනකොට ත්‍රිවිධාකාරෝ කාය දුස්චරිතයෙන් වෙන් වෙලා නැවතිලා වැළකී ඉන්නවා. අයයාතින් කවදාවත් කාය දුස්චරිතයක් සිද්ධ වෙන්නේ එහෙමයි. නෑ. එයාගේ සීලය සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒකට කියන ලෝකෝත්තර සම්මා කම්මන්තය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, එතකොට එයා දැන් දන්නවා මේ මිත්‍යා කම්මන්ත මේ සම්මා කම්මන්ත කියලා. එයා මිත්‍යා කම්මන්ත ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා කම්මන්ත උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා. එහෙමයි. එහෙනම් අපි උපදිනකොට කාගේ තුලත් මිත්‍යා කම්මන්ත තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒකනේ උත්සාහ කරන්නේ වෙනති කරගන්න. ඒ වගේම අපිට සම්මා කම්මන්ත උපදවා ගන්න පුළුවන්කම තියෙන ඕන කෙනෙකුට. එහෙමයි. ආන්ගේ මිත්‍යා කම්මන්ත ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා කම්මන්ත උපදවා ගැනීම පිණිසත් යම් උත්සාහයක යෙදෙනවද, වෑයම් කරනවද, ඒක තමයි එයාගේ සම්මා වායාමය කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට එයා සිහියේ යුක්තව ඉඳලා මිත්‍යා ක්‍රියාපටිපාටිය මිත්‍යා කම්මන්ත අත්හරිනවා. සිහියේ යුක්තව සම්මා වැඩ කටයුතු සම්මා කම්මන්තයෙන් යුක්තව වාසය කරනවා. ඒක තමයි එයාගේ සම්මා සතිය. ඔය ආකාරයට මේ ධර්ම තුනක් සම්මා කම්මන්තරණ වැඩ කරනවා. මොනවාද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. දැන් ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට වඩනකොට මේ තුنين බැහැර වෙන මොහොතක් නැහැ ජීවිතේ. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඒවත් තුල තමයි එයා සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත පුරුදු කරන්නේ. ඉතින් පින්වත්නි, ඒක නිසා අපිටත් මේ ලැබිච්ච මේ වගේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. දුර්ලභ වටිනාකමක් තියෙන නිසා මේ වටිනා මාර්ගාංග අපේ සතර අපාය නිදහස් කරන අංග මේවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන මේ උතුම් මාර්ගාංග අපේ ජීවිතය තුළ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ඇති කරගෙන අපි හැමදෙනාටම මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් විවරණය කොට පහදා වදාළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනා කරගනිමු. ස්වාමිනි, අපගේ নমස්කාරය වේවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දවසේ මේ අපමාදේන සම්පාදිත ධර්මදේශන සඳහා දායකත්වයේ දරන්නේ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාව භාවනා සපුවට සම්බන්ධ පින්වත් දමයන්ති මහත්මිය, පද්මී මහත්මිය, ඇසලා මහත්මිය, තිලකා මහත්මිය, බොතේජෝ මහත්මිය, ගුණරත්න මහත්මිය, තිලකරත්න මහතා, රත්නායක මහත්මිය, නන්දා මහත්මිය, විමලා මහත්මිය, ශ්‍රීමති මහත්මිය සහ සෝමා මහත්මිය කියන ඒ පින්නතුන් හැමදෙනාම ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණේ, ආශිර්වාදය හැම දිනාගේම ජීවිතවලට සලසා දෙත්වා. ඒ දෙවියෝ සම්බුද්ධ ශාසනය සුරකිත්වා. ඒ දෙවියොත් වහවහා සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් නම් සඳහන් කළ දායකත්වයේ දරුව හැම දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. නොදුරු භවයකදී සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙවුනා භාවනා සපවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට, ලෝවාසී සිල් ගුණදම් වඩන මහා සංඝරුවන්ට අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාට නිදුක්ව නිරෝගීව සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් එකසේ හේතු වාසනා වෙත්වා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරන අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ ඒ පින්නතුන් හැමදෙනාටමත් ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට, ඒ පවුල ලුක්කුඩා හැමදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා.
හැමදෙනාගේම මෙලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා පරලෝ සුගතිගාමී වෙත්වා මේ ගෞතම බුදු සසුනේ උතුම් ආරි සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න ඔබ හැමදෙනාටම මේ පින් එකසේ හේතු වාසනා වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ සියලු පින්නතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්නතුන්ටත් ධර්ම දාන සමාජික පින්නතුන් හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාගේම මෙලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා පරලොව සුගතිගාමී වෙත්වා මේ ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න මේ පින් එකසේ හේතු වාසනා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ පහදා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කරගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් දමයන්ති මහත්මිය පත්මී මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ වෙන් කරගන්නට 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එනම දුර්ලභ සම්බුද්ධ ශාසනය තුල ජීවිතයේ ධර්මයෙන් අර්ථවත් කරගන්න කියලා අපි ඔබට ඊටාම කරුණාවෙන් දයාවෙන් ආරාධනා කරන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි යාලි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.